ආකාරයේ කියන්න පන්සිල් සමාදන් වීම. තමන්ගේ දරුවන් පිරිමි දරුවන් දෙදෙනෙක් බිහි කරලා තියෙනවා. ගැහැණු දරුවන් 5 දෙනෙක් මේ ලෝකෙට බිහි කරලා තියෙනවා. ඒ දරුවන් බොහෝම ශ්‍රද්ධා සම්පන්නයි. සීල සම්පන්නයි. ත්‍යාග සම්පන්නයි. ප්‍රඥා සම්පන්නයි. ඒ දරුවන්ගේ දෙමව්පියෝ තමයි ප්‍රධානම හේතුපාදකයකට.
දේවතාවෙක් දේවතාවියක් එක්ක තමයි ඒ තමන්ගේ ජීවිතේ ගත කළේ. හොඳ අදහස් තියෙන හොඳ ක්‍රියාදාමයන් සිද්ධ කරන සමාජයට හිතකර පින්වත් පිරිසක් තමයි මේ පිරිස. ඒ තැන්වලට තමන්ගේ අනිකුත් ඉන්න අය සම්බන්ධ වී ඥාතියු අසල්වැසි ඒ හැමදෙනාම ඒ හැමදෙනාගේම යහපත තමන්ගේ යහපතයි කියලා හිතලා තමන්ගේ සියලු කටයුතු ධර්මානුකූලව සිද්ධ කරන්න උත්සාහ ගැනීමක් සිද්ධ කරනවා. ඒ නිසා තමයි ඒ මව් මිය පරලොව ගියා. ඒ මව්ගෙට කරන්න තියෙන ඉකලම සත්කාර්ය දැන් මේ සිද්ධ කරනවා. ඒ නිසා මේ ඇත්තෝ බොහොම හොඳට බණ ටික අහන්න. ඇහුවොත් තමන් දිනුයි කියලා හිතන්නත් ඕන. වෙනත් දේවල් වලට හිත යොමු කරන්න එපා. එහෙම කළොත් තමන්ට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. එහෙමනම් මොකද්ද කරන්න ඕන? සිහිය පිහිටුවාගෙන බණ ටික අහන්න ඕන. සුනාත ධාරේත චරාත ධම්මේ. ධර්මය අහන්න ඕන. ඒ ධර්මයට අනුව තමන් ඉතේ ධාරණය කරගෙන ඒ අහපු ධර්මයේ චර්යා රටාව යෙදෙන්න ඕන. එහෙම පිළිවෙතක් තමන් අනුගමනය කරනවා නම් තමන්ට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ඒ බුදු සරණ යන උපාසකයෙක් වෙන්න. උපාසිකාවක් වෙන්න. ඉතින් මම මාතෘකාවට ගත්තේ හිත පිළිබඳව ගාථා පාඨය ධම්මපදයේ. මනෝ පුබ්බං ගමදම්මා. මේ මනස තමයි හැම දෙයකටම මුල් වෙන්නේ පිටුතුනි. අපි කුසල් අකුසල් දෙකම මේකෙන් සිද්ධ කරනවා. අපි සසරේ අනාදිමත් කාලයක් තිස්සේ මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් එන ගමනක් මේක. ආවේ තනියමයි. තනියමනේ දාන්නේ. කවුරුත් තරංග ආවද? නෑ අරන් ආවේ නෑ. අරන් ආව දෙයක්. මොකක්ද අරන් ආවේ? කුසල් අකුසල් පමණයි. මෙන්න මොනවාක් තරංග ආවේ නෑ. දන්නවද අපි මොන ආත්මවල ඉපදුණාද කියලා? කියන්න පුළුවන්ද? අපි ත්‍රිසන් ලෝකවල අනන්ත වාරයක් උපත ලබන්නේ. මේ දේශනා කරන මා ඇතුළු ඔය ප්‍රේත ලෝක කල්ප ගානක් අපි ඉපදෙන්නේ පෙරේත වෙලා. යක්ෂ වෙලා අනන්ත වාරයක් උපත ලබලා. ඒ වගේම තමයි දිව්‍ය ලෝකවල උපදින්නේ. චාතුර් මහරජගේ යාමී තුසිසේ නිම්මාන ගතිය පරිණිවිතය ආදී මේ සදේව් ලෝකයෙන් දිව්‍ය ලෝක 6ක් මේ දිව්‍ය ලෝකවල තාම සසරේ බුදු කෙනෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ මොකටද? සසර ගමන දික් කරන්නද? නෑ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ සසර ගමන කෙටි කරන දහම.
සසර ගමන කෙටි කරගන්න නම් කුමක්ද අපි කරන්න ඕන? අපේ මනස දකින්න ඕන. මනස හරහා තමයි අපිට ලැබිලා තියෙන මේ පංච ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නේ. සිත හරහා. සිත උපදින්න ඕන. සිත උපදින තැන දකින්නත් ඕන. කොහොමද දකින්නේ? ඔන්නතනයි අපි අවබෝධ කරගන්න ඕන. අපි හැම විටම බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාවට අනුව අපි ඉන්න ඕන සිහිය පිටවාගෙන. සිහිය පිටවාගෙන අපි ඉන්නව නම් අපිට පුළුවන් මේ බඹයක් පමණ ලෝකේ සිද්ධ වෙන සියලුම ක්‍රියාකාරීත්වයන් දැන අවබෝධ කරගෙන අපේ සියලු අඩුපාඩුකම් වල ආදීනවය වටහාගෙන ඒවෙන් මිදෙන්නේ. එහෙම දකින්නවත් අපි දකින්න උත්සාහයක් ගන්නවද? උත්සාහයක් ගන්නවා? උත්සාහයක් ගන්නවන හොඳයි. එහෙම නැතුව අපි දුවන්නම් වාලේ දුවන ගමනක් අපි හරි කලබලයි නේ. කලබලයි අපි හැමතිස්සෙම සොයන්නේ මොනවද හොයන්නේ? සැප. ලැබිලා තියෙනවද? ලැබිලා තියෙනවද සැප? නෑ. සැප කෙලවර දුක. එහෙමනම් අපි සැපයි කියලා මේ පංචේන්ද්‍රයන්ගෙන් අපි ගන්න හැම දෙයක්ම තාවකාලිකයි. මේවා නැති වෙනකොට අපිට කොච්චර හිතට අසහනයක් ඇති වෙනවද? නමුත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මේක තමයි ලෝක ස්වභාවය. මේ ලෝක ස්වභාවය දකින්න මගේ මේ බුදු පිළිවෙත අනුගමනය කරන්න ඕන. මා දේශනා කරන ධර්මයේ තුල තම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ඕන. ප්‍රායෝගික ධර්ම බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ පිළිවෙතයි. මේ ප්‍රායෝගික ධර්ම අපි අපගේ ගැලවීම සඳහා යොදා ගන්න ඕන. අපට කාගේවත් පිහිටක් කාගේවත් සරණක් අපිට නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා කාගේවත් ගැලවුම් කාර්යයක් නොවේ. මම මගේ සම්බුද්ධියෙන් මේ ධර්මය අවබෝධ කරගත්තා. මේ අවබෝධ කරගත් ධර්මය මම දෙව් බමුණු සහිත ලෝවැසියන්ට දේශනා කරනවා. මේක ගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවන්තයට පමණයි. දැන් අපි ප්‍රඥාවන්තද? හිතන්න පොඩ්ඩක්. හිතන්න නිදහස තියනවා ඇත්තට. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ යායුතු මග මෙන්න මේකයි. මෙන්න යායුතු මග. නොයායුතු මග මේකයි. තමන්ට පුළුවන් තමන්ගේ හිතෙන් මේක විමර්ශනය කරනවා. එහි පක්ෂිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිකබ්බෝ විඤ්ඤෝපේ. මේක ඕනම කෙනෙකුට විවුර්තයි. ඕනම කෙනෙකුට ඉන්න එබ බල ඕපනයික පච්චත්තලස තමන්ටම අවබෝධ කරගන්න පුළුවන් නම් නිදහස් චින්තනයක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා මේක තමන්ගේ ප්‍රඥාව තුළින් මේ මනස දකලා තමන්ගේ විකෘති මනසින් බැහැර වෙනවා නම් අන්න ඒක තමයි බුද්ධ දේශනාව. අපි එහෙමද කරන්නේ? අපේ හිතට අපි තට්ටු කරලා බලන්න ඕන
අපි එහෙමද කරන්නේ කියලා. එහෙම කරන පිරිස තමයි බුදුරජාණන් වහන්සේ දකින්නේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දකිනම් ඒ මා දකි. මේකට මුදල් ඕන. මේ ධම්මානු ධම්ම ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන්න මුදල් අවශ්‍ය වෙනවා. නෑ මුදල් ඕනේ. හිත දකින්නයි ඕන. ඒ වගේම කාකින්වත් අවසරයක් ගන්න ඕන. ඒ මේක ඕනම කෙනාට ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවකදී ක්‍රියාත්මක කරන්න පුළුවන්. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ කරණීයමෙත සූත්‍රයේ දේශනා කළේ. තෙක්ඛං චරං විසින්නෝවා සයානෝවා. නැගිටිනකොට සිහිය පිහිටවාගෙන නැගිටිනවා නම් තමන් ඉන්නේ තමන්ගේ මේ සිතට එන නිමිති දකින්න නිමිත්ත අකුසල් නිමිත්තක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝභ නිමිත්තක්. එනම් මොකක්ද කරන්න ඕන? දැන් මට ඇවිල්ලා තියෙන්නේ මේ ලෝභය සිතක්. මේකේ ආදීනවිය තමන් විසින්ම දකින්න. ඊළඟට එනවා ද්වේෂය, තරහ. මේ දෙකෙන් අපි සිද්ධ කරන්නේ කැමැත්ත අකමැත්ත නේ. තවත් කෙනෙකුට කැමැතිදී තවත් කෙනෙකුට අකමැති. මේක තමයි ස්වභාවය. ඒ හැම දෙයක්ම තමා තුළින්ම දකින්න ඕන. අපි දකින්නේ අපි ගැනද ඒවත් නැත්තම් තවත් කෙනෙක් ගැන. ඔන්න තමයි ප්‍රශ්න. අපි හැමතිස්සෙම බලන්නේ අපේ තියෙන අඩුපාඩුකම් වලට වඩා අන් අයගේ අඩුපාඩුකම්. එහෙම නේද අපි කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක නෙවෙයි. එයාගේ අඩුපාඩුකම් අල්ලගෙන නුඹ දුක් විඳින්න එපා. බලපන් යාගේ ළඟ තියෙන දුර්ලභකම් ඔබ ළඟ තියෙනවා. කියනවා වහාම ඒක සුද්ධ කරගන්න. මොකද මේ සම්මුතියට මේ දෙමව්පියෝ හැටියට දරුවෝ හැටියට සහෝදරයෝ හැටියට ඥාතියෝ හැටියට අපි කවුරුත් ඒක රාශිය වෙනවා. නමුත් අපි කවුරුත් ආවේ පරමාර්ථ පැත්තෙන් බලනකොට තනි තනි මේ සංසාරේ කරා නැවතුම් පොලක නේද අපි ඉන්නේ. මේ නැවතුම් පොලේ අපි ආයි කොහාට යයිද කියලා අපිට කියන්න පුළුවන්. බෑ කියන්නේ. හැබැයි අපට ලැබිලා තියෙන හොඳම අවස්ථාව තමයි මේ අවස්ථාව. මොකද ශන සම්පත්තිය සහිත හොඳ මනුෂ්‍ය ආත්මයක් ලැබිලා තියෙනවා. මනුෂ්‍ය කියන්නේ මනස උසස් කෙනා. දෙවිගොල්ලෝ අපිට දිව්‍ය ආත්මවල හිටියා. නමුත් අපට ඒ ආත්මවල නිවන් අවබෝධ කරගන්න බැහැ. මනුෂ්‍ය ආත්මයක් ලබන්න ඕන පින්වතුනි නිවන පසක් කරගන්න. මෙන්න මේකයි වටිනාකම. එහෙනම් කොහොමද කරන්න ඕන? හැම විටම මේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනත්තතාවය තමා තුළින් දකින්න මේ ලෝක ස්වභාවය. මේ ලෝක ස්වභාවය දකින්න නම් මා මුලින් සඳහන් කළ ආකාරයට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ ගමන් කරන්න. ලෝකෝත්තර ලෝකයෙන් ඈතර වෙන මාර්ගය නේ. අපි යන්නේ නමුත් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ. ලෞකිකයි. අපි යන්නේ සැප తాවකාලික සැප ඔස්සේ ගමන් කරන මාර්ගය. හොඳයි ඒක නරක නැහැ. නමුත් සසර දිගයි. සසර කෙටි කරගන්න බෑ. මම මුලින් සඳහන් කළ ආකාරයට නොඑක් ආත්මවල ඉපදෙන්න පුළුවන්. දිව්‍ය ආත්මවල, මනුෂ්‍ය ආත්මවල, මනුෂ්‍ය ආත්මයේ උපත් ලැබුවොත් මහා ධන සම්පත් වලින් පිරි ආධ්‍යාත්මික ආත්මවල උපදින්න පුළුවන්. ඒකත් බලන්නකෝ ඉතින් මිනිස්සු අපි හැටියට ගත්තොත් මේ රටේ ඉන්න පළවෙනි පුරවැසියා
ගත්තොත් බලන්නකෝ. එයාට අපිව සම කරන්න පුළුවන්ද? බැහැ. ඒ මට්ටමේ ඉඳලා බලනකොට නොඑක් ආකාරයෙන් එක එක්කෙනාගේ කුසල කර්මයට අනුව තමයි තමන්ගේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. අපි යනකොට මේකම ගෙනියනවද මේ කුසල අකුසල්ම? එහෙමත් නැත්නම් මේ අකුසල් ප්‍රහාණය කරලා මේ බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිවෙත තුලින් නිවන් අවබෝධ කරගන්නවද කියලා තමා තුළින්ම තමන් සිතලා ඒ අනුව තමන් කටයුතු කරන තමයි තමන්ට අයිති තියෙන එක. බල කිරීමක් නෑ. බුදුහාමුදුරු කොතනකවත් එහෙම දේශනා කරලා නැහැ. හැම දිනාටම එකම මහා කරුණාව. එහෙනම් අපි කොහොමද කරන්න ඕන? මේ හිත දකින්න සම්මා දිට්ඨිය පිළිබඳව. ලෞකික සම්මා දිට්ඨිය නෙමෙයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. මේ ලෝකෙන් එතර වෙන මඟ ඔස්සේ ගමන් කරන කෙනා තමයි අපේ මේ සිත කය වචනය තුන්දරි සම්මුතියේ මේ සිතක් කියලා කියනවා නේද? සිතක් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කියනද සිත කියලා? නෑ. ඉංග්‍රීසියෙන් heart කියලා කියනවා. භාෂාවල් 100ක් තියෙනවනම් නම් 100ක් මොනවද? මේ නම් කියන්නේ නාම කියන්නේ මොනවද? ප්‍රඥා. මෙන්න මේක තමන් දකින්න ඕන. නාම රූප කියන එක දකින්න ඕන. මේ නාම රූප කියන එක දැක්ක කෙනා තමයි නාමයේ ස්වභාවය තමන් අඳින්න දකින්න. මේ නාමය හරහා තමයි රූපණේ වෙන්නේ. මොනවද රූපණේ වෙන්නේ? ඇහෙන් දකින්න රූපේ නිසා මේ සිත රූපණේ වෙන. කැමැත්ත අකමැත්ත. ලක්ෂණ රූපයක් දැක්කොත් කැමැති. තමන් අකමැති කෙනෙක් දැක්කොත් තරහ කෙනෙක් දැක්කොත් මොකද වෙන්නේ? කැමති දෙයකට නෑ. අකමැති නේ. ද්වේෂය හට ගන්නවා. මෙන්න මේක තමයි අපි සසරේ අනාදිමත් කාලයක් තිස්සේ කරන්නේ. ඒ වගේම තමයි කනින්. මිහිරි ශබ්ද ඇහෙනවා, මිහිරි ශබ්ද ඇහෙනවා. ඒක සමහර කෙනෙකුට රුචි, සමහර කෙනෙකුට රුචි නෑ. මේක තමයි සිද්ධ කරන්නේ. නාසයෙන් ගන්ධය ආග්‍රහණය කරනවා. දුගඳ හැමෙනවා. ඒකෙන්දී අකමැති. සුගන්ධයක් කමන්න මිහිරි නාසයේ සුවඳ දෙයක් දැම්මොත් කැමති. නමුත් මේ හැම දෙයක්ම තමා තුළින් දකින්න යථාර්ථය. මේ හැම දෙයක්ම කියනවා. දිවට රසය. ඒ රසය දැනනකොට මේකට තණ්හාවක් ඇති වෙනවා. එහෙම හිතන්න ඕන. ඒ තණ්හාව කියන්නේ කෑදරකම. දැන් සමහර වෙලාවට දැන් මේ මොහොතේ නම් මේ ගෙදර සුවඳක් හමන්නේ නේද? කොහේ හොඳ කෑමක් උයන තමන් කාපු ආහාරයක් හොඳට සුවඳක් හමනවා. කොහොමද අර කාපු රස මතක් වෙන්නේ නැන්නේ? මතක් වෙනවා. අර අතීතයේ ඒ ගත්ත රසය මේ විඥානික ගබඩාවේ තැම්පත් කරලා තියෙනවා. ඒක තමයි රූපණය කරලා දෙන්නේ. ඒ රූපණය කරලා දෙන තැන තමන් දකිනවා නම් දැන් තමන්ට මතක් වෙනවා මෙන්න මේ අතීතයේ ඒ නිමිත්ත අනිමිත්ත කරලා ඒ කෑදරකම සිතින් බැහැරකම මොකද? తాවකාලික නෙමෙයිද? දැන් ඇහැට ප්‍රියයි, නාසයට සුවඳයි, දිවට රසයි, කයට අවශ්‍යයි කියලා ගත්ත දේ මෙතනින් හපලා මෙතනින් පල්ලෙහාට යනකොට තියෙනවද රසය? දාන්න බලන්න එළියට. පුළුවන් දරක දිහා බලන්න. ඔන්න తాවකාලිකයි. දැන් ওই පපයක් පමණ ඔකට අන්දවනව නේද? හැමදාම කරන්න ඕනේ. කරන්න ඕනේ මහත්ය. මොන ආවන්නත් ඕනේ. එක දවසක් නොනා ඉන්න පුළුවන් කොහොම හරි අමාරුයි. දවස් දෙක තුනක් ඉන්න පුළුවන්ද? බෑ. බලන්න ස්වභාවය. මේ ওই මූණ හැමදාම හොදන්නේ. ওই දත් එක හැමදාම මදින් දෙපේ. නොබෙද ඉන්න පුළුවන්ද? අපන්ටම ගඳයි තමන්ගේ මුඛ නේද? උන්න ස්වභාවය. එහෙනම් මොනවද මේ අපි සැපයි කියලා අල්ලන් තියෙන්නේ? දුක නේද?
දැන් මේ තුලින්ම තමා තුලින්ම දකින්න බැයිද පින්වතුනි මේ සසර බය. සසර බය දකින්න තමා තුලින්ම. දැකලා ප්‍රමාද වෙන්න එපා. අප්‍රමාදී වෙන්න. අප්‍රමාදී වෙන්න කෙනා තමයි බුදුහාමුදුරුවෝ දකින්නේ. ප්‍රමාද වෙන්න කෙනා සසර යනවා පින්වතුනි. මෙරි හරියට උලම් හතට අමන ඔරුවක් වගේ. කොහේ යනවද කියලා කියන්න බෑ. සසරේ මේ හිතන්න එපා මේ අද මේ කාර්ය නැහැම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වතුනි අපි මේ සසරේ මෙරි ඉපදින ගමනේ අපි මැරිච්ච මරලා වල්ලපු තැන් මේ මහා පොළොව පස්හ සමාන ඒ ඉදමල් අපි හලපු කඳුළු මහා සාගරයට වඩා වැඩි පින්වතුනි. අපි වගරුපු ලේ මහා සාගරයට වඩා වැඩි. හිතනවාද මිනිස්සු වෙලා කියලා? හිතන්න එපා. තිරිසන් ලෝකවල ඔය අපි අපේ ඇහැට පේන සියලු සත්ත්ව ලෝකවල අපි උපත ලැබලා තියෙනවා. ඒ නිසා තමයි අපි හැම සත්වයකටම මෛත්‍රී කරන්න ඕන. මොකද ඔය තිරිසන් සතා සමහර වෙලාවට අපේ ඥාතිය වෙලා ඉන්නේ. මොකද අපි ওই තැන්වල ඉඳලා තමයි මෙතෙන්ට ආවේ. ඒ තිරිසන් ගති අපේ ළඟ මතුවෙනවා යම් අවස්ථාවලදී ඒ මතුවෙන දේ ආදීනෙවි වටහාගෙන එයින් බැහැර වෙන තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ සිහිය පිටවා ගන්න කියලා. සම්මාදිට්ඨිය පිටවා ගන්න. අද ඒක නැති නිසා නේද මේ රටේ ගොඩක් අපරාධ. එහෙම නේද? තාත්තා දුව දුරන්නේ නේද? තාත්තට දුව වෙන්නේ ගොදුරක් වගේ. එහෙම නේද මහත්තයා? ඇයි අපට වැරදිලා පිළිතුරු සමහර වෙලාවට තමන්ගේ කුසෙන් ඉපදිච්ච දරුවා තමා අම්මා විසින්ම විෂ කරන කොහොමද? මොකද සසරේ අකුසල් මූලයන් තමයි ඒ ලැබිච්ච දරුවා. ඒ අම්මා හැටියට ඇවිල්ලා මම ඔබගෙන් පලි ගන්නවා කියලා සසරේ අපු කෙනෙක් අර දරුවා බිහි වුණා අන්න පලිය ගත්තා. එහෙම අතීතෙත් වෙලා තියෙනවා පිළිවෙල. අජාසත් කියන්නේ කවුද? පිටු ඝාතකයා නේද? මෙන්න ස්වභාවය. එහෙනම් මේ ලෝක ස්වභාවය තමයි. මේ අනාදිමත් කාලයක් තිස්සේ අපි එන ගමනේ සංසාර නැවතුම් පොලේ අපි කල්පනා කරන්න ඕන අපේ සම්බුද්ධිය තුළින් අපි යා යුත්තේ කොයි මාවතේද නොයා යුත්තේ කොයි මාවතේද කියලා අපි විසින් අපේ ගැළවීම අපි ළඟයි පිටුතුනි. අපට කවුරුවත් පිට වෙන්නේ නැහැ. අපි ලෙඩ වෙනකොට අපිට කවුරුහරි අපි ලෙඩේ ගන්නවද මහත්තයා? නෑ. අපිට තුවාලයක් හැදෙනවා. කවුද ඒ තුවාලේ වේදනාව විඳින්නේ? අපිමයි. හැබැයි ප්‍රතිකාර කරයි දරුවෝ නේද? දොස්තර මහත්තයා බේත් ටිකදී. නමුත් ඒක වේදනාව විඳින්න ඕන අපිමයි පිටුතුනි. මේක හරිම බයයි පිටුතුනි. මේ බය දකින්න. මේ සසර බය දකින්න කෙනා තමයි පිටුතුනි සසර කතරෙන් ඈතර වෙන්නේ. අපි මෙතෙක් කල සැපයි කියලා මේ අල්ලගන්න සියලුම දේවල් తాවකාලිකයි නේද කියලා අපටම දකින්න පුළුවන්. දැන් අරකට ගත්ත ආහාර ටික සංඥාව එනවා පාරක් අපිට අරක සංඥාව බඩගිනි සංඥාව වෙනකොට මේකට දෙනවා. දුන්නට පස්සේ ආයි තව පැය 3-4කින් ආයි සංඥාවක් එනවා. මේක 10ක් උපදිනවා. මොකක්ද? මේක යවන්න ඕන. සංඥාව දෙනවා. යන්න ඕනේ මේ නේද? බලන්නකෝ. බැරිද තමා තුලින් ඔක්කොම දකින්න තරමට ආධ්‍යාත්මික සෝයක් ලබන්න පුළුවන්. එහෙනම් මොකද්ද කරන්නේ? කාම සුකල්ලි කාණ යෝගේ ආදීනරිය තමයි දකින්න. කාමයේ කියන්නේ කාමයේ තියෙන කැමැත්ත. කුමක් කරාද මේ කැමැත්ත ඇති වෙන්නේ? පංච ඉන්ද්‍රියන් කරා සිටී. එහෙනම් මේක තමන්ට ඕන විදියට පාලනය කරගන්න පුළුවන් මේ ක්‍රමවේදය තුළ යමෙක් ක්‍රියාත්මක වෙනවා නම් එයා
ආධ්‍යාත්මික වශයෙන් සෝයක් ලබනවා පින්වතුනි. බාහිරින් ගන්න බෑ සෝය. මේ සියලු දේවල් විනාශ වෙලා යනවා. විනාශ වෙන්නේ නැද්ද? විනාශ වෙනවා. මනුෂ්‍ය භෞතික වස්තු සවිඥානික කියන්නේ සත්ත්ව ලෝකේ මනුෂ්‍ය ඇතුළු සියලුම සත්ත්ව. පුරා කෝඹුවක ඉඳලා සියලුම සත්ත්ව ප්‍රජාවන් විනාශ වෙනවා. මේ තියෙන භෞතික වස්තු මේවට කියන අවිඥානික. මේක අවිඥානිකයි. ඒකට කතා කරන්න බෑ. නමුත් මේවා නිර්මාණය වෙලා තියෙන සවිඥානික අවිඥානික මේ සියලු දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ මේ සතර මහා ධාතුන්ගේ විශ්වය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්දාෂ්ටකය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මෙන්න මේ සුද්දාෂ්ටකේ ඊතර වෙන ධර්ම සුද්දාෂ්ටකේ ගැඹුරුද මේ දේශනාව නියතන පැහැදිනවද මම එහෙනම් කමන්නේ සුද්දාෂ්ටකේ කියන්නේ මේ විශ්වය තමයි මේ ලෝකෙට හැම දෙයක්ම නිර්මාණය කරන්නේ. එනම් මේකේ ජය ගන්නවා කියන්නේ විශ්වයෙන් අපි ඉපදුනා. බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා හැටියට ඉපදිලා සසරේ අනාදි නිකන්ක පාට බුදු නෑ බුදුරජාණන් වහන්සේ. ඒකත් මතක තියාගන්න. බෝධි සම්භාර පුරණවදී සත්තා සංකල්ප ලක්ෂ්‍ය පාරමිතා කල්පන තියෙනවා. මොනවද? මනෝ ප්‍රනිධාන කරලා තියෙනවා. නව සංකල්ප ලක්ෂ්‍ය වා ප්‍රනිධාන කරලා තියෙනවා. සාරා සංකල්ප ලක්ෂ්‍ය පාරමිතා දම්පුරලා තියෙනවා. සමතිස් පාරමිතා, දස පාරමිතා, දසෝප පාරමිතා, දස පාරමිතා. එහෙම බෝධි සම්භාර පුරලා තමයි බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නේ. මෙතන දැන් ඉන්න පුළුවන් බුදු බව ප්‍රාර්ථනා කරන පිරිස කියන්නේ. පසේ බුද්ධ මහා රහත් බෝධි ඔය තුන්තරා බෝධියකින් එක් බෝධියකින් නිවන් අවබෝධ කරගන්න ඕන අපි කවුරුද? මේ තුලින් ඒක තමා තුලින් තමයි මතු කරගන්න ඕන. ඒ මතු කරගන්න කෙනා තමයි බුදුරජාණන් වහන්සේගේ සරණ යන බෝසත් අය. සත්පුරුෂ අය. සත්පුරුෂ නිවසක් මේ නිවස. සත්පුරුෂ පියාණන් වහන්සේ කෙනෙකුගේ දරුවෝ ටිකක් ඉන්නේ. සත්පුරුෂ පියාණන් වහන්සේගේ බිරිඳක් තමයි දැන් අපේ සමු අරගෙන ගියේ. මේ සම්මුතියේ පරමාර්ථ පැත්තෙන් බලනකොට අපි කවුරුත් තනියම යාවි සම්මුතියට එහෙමයි. ඒ අම්මගේ නම සඳහන් කරනකොට හරියට අර විඥානේ මායාකාරය මොකද කරන්නේ? අම්මව මවල පෙන්නනවා. අම්මා කියපු දේවල් නැවත නැවත ආවර්ජනය කරනවා. අම්මා හැසිරෙච්ච ආකාරය නැවත මවල පෙන්නනවා. බැරිද? එහෙම නේද? එහෙම කරනවා. මේක තමයි ලෝක ස්වභාවය. මේ හැම දෙයක් තුලින්ම තමා දකින්න ඕන අවිනිශ්චිත භාවය. රූපේ අනිච්චතාවය දකින්න ඕන. මේ රූපේ අනිච්චතාවය දකින්න කෙනා ලෝකයට එකතු වෙන්නේ නැහැ. ලෝකේ උපාදාන කරගන්නේ නැහැ. ලෝකේ ව්‍යාපාද කරගන්නේ නැහැ. ලෝකයට එකතු නොවි තමන්ගේ භවයක් පමණ ලෝකේ තුල තමන් ක්‍රියාත්මක වෙනවා. තමා තුළින් තමා දකින්න තමා කවුද කියලා. මේ අර මං කිව්වේ පංචේන්ද්‍රයන් කරා මේ සියලු දේවල් වල සිද්ධාන්තය තමන් තුළින්ම දකිනවා. දැකලා ප්‍රභාෂර සෝයක් ආධ්‍යාත්මික වශයෙන් අභ්‍යන්තරයෙන් ලබනවා. අන්නේ සෝය ලැබමින් තමන්ගේ කාර්ය බහරේ කාටත් තිස්ස කරනවා. බොහෝ හොඳට ප්‍රභාෂරයෙන් ඒක නේද සිද්ධ වෙන්න ඕන. එහෙම කරොත් නේද අපට සතුටින් අපේ මේ දෙතිස් කුණපයන්ගේ සියලු ක්‍රියාකාරීත්වයන්
ක්‍රියා විරහිත වී වායු කණ්ඩමුතු වෙනකොට මරණ බය කියන එක ඉන්නේ. මරණ බියක් කියන එකක් එන්නේ. ඇයි ඒ? මේක තුලින් දකින්නවා මේක මැරෙනවා කිය. තමා තුලින් දකින්නවා. මව් කුසේම තමන් මැරෙනවා. හොඳයි මැරෙන්නේ නැද්ද? මැරිලා නෙමෙයි දැන් ඉන්නේ. දැන් මේ මගේ අම්මා මේ ඉදිරි පිටේ ඉන්නේ මේ අපේ අම්මා. අවුරුදු 80ක් කියමු අපි. මේ මව් කුසේ කරලයක් හැද බිහිුණා උපත එක්කම මරණය දිනා. ඔය අම්මා වගේ තමයි මේ ලෝකේ ඉන්න මා ඇතුළු මේ කවුරුත්. කුඹුවක් ඉඳලා එම කෙනා. උපත මරණය දෙකම මරණය. මේක දකින්න ඕන. මේක දකින්නවා නම් එයා මේ සසරේ බය දකින්නවා. සසර බය දකින්නවා කියන්නේ හරියට හිස ගිනි ගත්ත කෙනෙක් සිසිල් ජල දහරාවක් සොයන්නාසේ මේකෙන් ඈතර වෙන්න මේ සසරේ බය දැකලා එගොඩ වෙන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා. දැන් ඒ කලලෙනේද බිරිඳු වයස බලන්න මැරිලා. බිරිඳු වයස දින සති මාස ගණන් යනකොට බිරිඳෙක් හැටියට පරිවාරයෙන් වෙනවා. බලන්න තමා තුලින්ම දකින්න මේක. සමහර වෙලාවට ඒ මව් කුසෙන් බිහි වෙන මොහොතේ අර බිරිඳා නැති වෙන්න පුළුවන්. මව් කුසෙන් බිහි වුණාට පස්සේ නැති වෙන. සමහර විට මව් මැරෙනවා. එහෙම නෙමෙයි. ඒක තමයි ලෝක ස්වභාවය. ඒක වයස් ભેදයක් නෑ. ඊළඟට බිරිඳු වයස පව කර ළමා වයස ගන්නතොරතුරුදී මැරෙනවා. නේද? ඒක පව කරලා නැත්නම් අපි මැරිලා නැතිද? අපි උපන්දිනේ කියලා කියන්නේ මොකද්ද? සම්මුතිත උපන්දිනේ. නමුත් පරමාර්ථ පැත්තෙන් ගත්තොත් අපි අවුරුද්දක් මරණය කරලා ලං වුණ අවුරුද්දක් නෙවෙයි ශනියක් පාසා මරණය කරලා ලං වුණා. තමතුලින් දකින්න පුළුවන්. නේද? දැන් අපේ අම්මා තරුණ වයසට පසු වුණා. තරුණ වයස පහු කරා ආවා විවාහ වුණා නේද? මේ ඔක්කොම පසු කළා. තරුණ වයසට දැන් තමන්ට යන්න බැයිද හොම්බෙන්නේ? තමා ළමා වයසේ කරපු දේවල් තමන්ට මතක් කරගන්න බැරිද? පුළුවන්. අර විඥානේ මායාකාරය දෙනවා ඉක්කොමත් ඇති. එනවා ඇදලා. ඇදලා දීලා තමන්ම හැබැයි 100 පිටවගෙන ඉන්න ඕනේ. හිටියේ නැත්තම් තමන් අමාරු වට්ටනවා. සමහර වෙලාවට තමන්ට වෙච්ච දේ හැබැයි ගැන හිතන්න මතක් කරනවා. හැබැයි අතීතයේ වෙච්ච සිදුවීමක් අසහනයක් ඒ වෙච්ච අපරාධයක් ගැන මතක් කරලා තමන් හිත නැවත වරක් සලවන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. අනාගතයේදී මෙන්න මේවා ඔක්කොම දකින්න පුළුවන් කොහොම හොඳට ප්‍රභාෂණ විදියට පිටුතුනි මම මුලින් සඳහන් කළ ආකාරයට සම්මාදිට්ඨිය පිටවගෙන අන්න එතකොට තමාට තේරෙනවා මට වැරදුනේ කොතනද? මං ආපු මග වැරදි ඉන්නේ. මම මේ වැරදි මාවතේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මං හරි මාවතට බැටෙන්න ඕන කියලා තමා තුළින්ම අන්න හරි මාවතට වැටෙනවා. අන්න ප්‍රභාෂරතාවය කියනවා. වරදින්න පුළුවන්. පිළ අනිත් පැත්තට වැටෙන්න පුළුවන්. වැරදි පිළ යනකොටම තමයි දකින්නේ. දැන් මගේ හිතට තරහක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මගේ හිතට කාමස්තිවිල්ලක් ඇවිල්ලා තියෙන්නේ. මේ දැකපු රූපේ නිසා. මොකද මේ පංචේන්ද්‍රියයන්ගෙන් තමයි අපිව හැම දෙයකටම හිර කරන්නේ. කෙලස් මායя කියන්නේ. කෙලස් මායя හැමතිස්සෙම අපිව යාගේ තොණ්ඩුවට හසු කරගන්න බැරි නම් සම්මුතියේ බිරිඳ හැටියට කෙනාගෙන් තමන් අකමැති දෙයක් සිද්ධ කරලා ඒ පිළි තමයි හිත අසහනටපත් කරන ඉතේ ව්‍යාපාදයක් ඇති කරන්න උත්සාහය කරනවා. මේ හැම දෙයක්ම දකින්න පුළුවන් වෙන්නේ තමා සිහිය පිළිවගෙන ඉන්නවා. ඒක තමයි සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. අන්න එහෙම හිත ඇති කරගෙන කටයුතු කරනවා නම් ඒක ලොකු ප්‍රභාෂරතාවයක්. ඒ තුලින් තමන්ට බොහෝම සැහැල්ලු ප්‍රභාෂර මනසකින් අන්න තමන්ගේ යුතුයකම් කොට ඉෂ්ට කරනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසිතා මනෝමය මනසාචේ ප්‍රසන්නේ ප්‍රසන්න මනසකින් දම්පැන් දෙනවා. දානේ ප්‍රිය වචනේ
ප්‍රිය වචනෙන් කතා කරනවා. ඇයි එයාගේ හිත දකලා හිත පාලනය කරගෙන හිත අර ලෝභය කියන එක ෂේ කරන උත්සාහය ළඟ තියෙනවා. ද්වේෂය කියන එක ෂේ කරන උත්සාහය තියෙනවා. ඒ මෝහය තමයි මේ ලෝභය ද්වේෂය සකස් කරේ කියලා අලෝභ අදේශ අම්මුක මට්ටමේ හිත තබාගෙන අන්න දම්පැන් දෙනවා. ඒකේ සිටිනද බලාපොරොත්තුව නැහැ. බලාපොරොත්තුව වරක් ප්‍රසාද බලාපොරොත්තු වෙන්නේ නැහැ බාහිර. මොකද ඊට වඩා අර හොඳයි කියන කෙනා තව මොහොතකදී මට නරක කියන්න පුළුවන් නේද? මං හොඳයි උද්දාමයටපත් වෙන්නේ. මට නරක කිව්වා මං ඒකට දේශයක් ඇති කර මම මේ දෙකටම නැතුව මෙතුම් පිළිවෙත ඔස්සේ ගමන් කරනවා. කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ බුදු පිළිවෙත ප්‍රායෝගිකව අනුගමනය කරන්නේ? එහෙම කෙනා දන් දෙනවා. දානීය ප්‍රිය වචනේ හැම විටම ඕනම කෙනෙකුගේ හිත සුවපත් වෙන්න තමයි කටයුතු කරන්නේ. වචනේ පවා යාගේ හිත සංසන්නයි උත්සාහයක් ගන්න. ඒ වචනේ කියනකොට නැවත නැවතත් හිතලා මම මේ කියන වචනේ යාගේ හිත පළුදු වෙයි. බොහොම හොඳට කල්පනා කරලා තමයි විමර්ශනය කරලා තමයි ඒ වචනේ උනත් ප්‍රකාශ කරන්නේ. එහෙම හිතක් ඇති කරගන්න අපට බැරිද? පුළුවන්. හරිම ශෝක, හරිම ආධ්‍යාත්මිකයි. හැබැයි එහෙම කෙනා නැගිටිනකොට නැගිටින්නේ සිහිය මම මුලින් සඳහන් කරේ කර්ණිමිත සූත්‍රයේ තියෙනවා කියන්නේ. දැන් සමහර වෙලාවට මේ ඇත්තට හිතන්න පුළුවන් අපි කොහොමද අපේ මේ ගෙවල් දොරවල් වල දරුවන්ගේ වැඩ කටයුතු තියෙනවා, ගෙවල් දොරවල් අස්පස් කරන්න තියෙනවා, උයන්න තියෙනවා, රෙදි ටික හොද ගන්න තියෙනවා නේද? නේ? එහෙම නේද? අපි කොහොමද එහෙම හිතනවා නේද? ඒක නම් තමා තුලම රවට්ට ගැනීම. නෑ එහෙම නෙවෙයි වෙන්න ඕන. තමාට පුළුවන් ඒ කරන කාර්යභාරය තුල සිහිය පිටවාගෙන තමන් ඒ කරන කාර්යභාරය සිද්ධ කරනවා නම් තමාගේ හිතට එන සියලුම දේවල් තමා විසින් දකිනවා. අර මම මුලින් සඳහන් කළ ආකාරයට සම්මාදිටින් වෙනවා. මගේ හිතට දැන් මේ ගෙදර දොරේ වැඩ කටයුතු කරන අවස්ථාවේදී එපා වීමක් වෙනවා. කලකිරීමක් වෙනවා. අන්න තමන් දකිනවා. දැකලා නෑ මම මේ කලකිරෙන්නේ නෑ. මම මේක මගෙන් කෙරිය යුතු දෙයක්. තමා විසින් මේක ඒ පැන නැගුණු නිමිත්තට තමා විසින්ම ඒකට විසඳුම් ලබාගෙන ඒක සුවපත් භාවයට පත් කරගන්න. බැරිද කරන්න? ඕනෙද කරන්න. ඔන්න ඔය විදිහට ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙනවා නම් හැම ඉරියව්වකදී හැම අවස්ථාවකදී බැසීලි යන්නේ. ඒකත් තමයි එතෙන්දී මේකේ තියෙන පිළිකුල් භාවය. දකින්නවා. කැම ටික ගන්නකොට පිළිකුල් භාවය. මේකට නාවනකොට ඒකත් දකින්න. සබන් ටික ඇඟේ ගන්නකොට තමගේ හිතේ තියෙන්නේ. මුලදී අපහසු වෙන්න පුළුවන් පිළිවෙලයි. මේක දිගටම කරගෙන යනකොට තමාට ඒක තමයි තමගේ සැනසීම. ඒ සැනසීම තමයි තමන්ට සෝය කියලා තමාටම තේරෙනවා. මේ හැම දෙයක්ම తాවකාලිකයි කියලා. අන්න එහෙම කෙනා බොහොම ප්‍රභාෂ්‍යව විදියට තමන්ගේ ඒ සියලු කටයුතු සිදු කරන දානීය ප්‍රිය වචනේ කතා කරනවා. ඒ වගේම තමයි සමානාත්මතාවය. කවුරුත් එකයි. එයා හැම කෙනා කෙරෙහිම එකම කරුණාව තියෙන, එකම මෛත්‍රිය, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඒ හැම දිනාටම Taman හොඳ කියන කෙනා කෙරෙහි අනුකම්පා සිතක් තියෙනවා. ඒ මෛත්‍රී සිතක් තියෙනවා. ඒ වගේම තමා විවේචනය කරන කෙනා කෙරෙහි මෛත්‍රී සිතක් තියෙනවා. මේක කරන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒක තමයි වෙන්න ඕන හැබැයි. අන්න එහෙම කෙනා තමන්ගේ යුතුයකම් කොටස සම්මුතියේ හැටියට බිරිඳ හැටියට තමන්ගේ ස්වාමි පුරුෂයාට ඉෂ්ට කරන යුතුයකම් කොටස ප්‍රභාෂර මනසකින් යුතුව තමන්ගේ ප්‍රතිඋත්තාවක් රැක ගන්නවා. තමන් බිරිඳගේ භූමිකාව අර දේවතාවියෙක් වගේ ඉන්නවා වගේ දේවත්වයෙන් පත්වෙන් හිතක් ඇති කරගෙන කටයුතු කරනකොට එතෙන්ට ආකර්ෂණය වෙන්නේ කවුද? යක්ෂයෝද? ප්‍රේතයෝද? දෙවිගොල්ලෝ. ඇයි එයා කරන සියලු දේවල්
බුදු සරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුදු පිළිවෙතයි ක්‍රියාත්මක කරන්නේ. එයාගේ හැමතිස්සෙම හිතේ තියෙන්නේ නිවි. එයා දැක්ක නිවෙනවා. මේකට කියනවා කෙලස් කමන බීජය කියලා. එතෙන්ට ආකර්ෂණය වෙන්නේ දේවත්වයේ හිත තියෙන කෙනාගේ තැනට ආකර්ෂණය දෙවිගොල්ලෝ. පැහැදිලිද? අන්න එහෙම කෙනා ස්ත්‍රී හෝ වේවා පුරුෂ හෝ වේවා කවුරුත් එහෙම කරනකොට හරිම ප්‍රභාෂ්වරයි. ඒ ප්‍රභාෂ්වරතාවේ කටයුතු කරනකොට මොකද වෙන්නේ? මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාකේ ප්‍රසන්නේන භාසතිවා කරෝතිවා තතෝනම් සුඛමංගේ සුඛය. ඒ සුඛය තමයි අභ්‍යන්තරේ විශේෂිත පාදාන්තය දක්වා අංශුවක් සෛලයක් පාසා බොහොම සියුම්ම ඒ සෝය භුක්ති විඳින්න තමයි තමන්ගේ සැපය ලබන්නේ. එයා අෂ්ටලෝක ධර්ම ඉදිරියේ කම්පා වෙන්නේ. අකම්පණීය. ඉන්ද්‍ර කියලා එන ඕනම දෙයක් ඒ ප්‍රශ්නයට හිතන්නේ ඒ ප්‍රශ්න තමන්ගේ ඉදිරි ගමනට මල් මිටක් ආධාරකයක් තමන්ගේ හිත තව තවත් ශක්තිමත් කරගෙන බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිවෙතට අනුව තවත් මේ මාවතෝසේ මේ උඩුගම්බලා යන ගමනක් තිබුණා. උඩුගම්බලා යන්න බලන්න කොහොමද කියලා. ලැබෙන සංසීම දකින්න වාරයක් පාසා තමන්ගේ ලේ ධාතු පිරිසුදු වෙනවා. කායික පීඩාවක් ඇති වෙන්නේ නැහැ. මානසික පීඩාවක් ඇති වෙන්නේ නැහැ. රෝග පීඩාවන් 85% සමනය කරන්න පුළුවන්. තමා තුළින් යටපත් කරන්න පුළුවන්. ඖෂධ අවශ්‍ය වෙන්නේ 15%යි. මොකද එතෙන්ට ඒ අවශ්‍ය විදියට නේපත් ප්‍රඥාව යොදවලා තමන්ගේ සියලු කටයුතු සිද්ධ කරනවා. අන්න අර්ථවත් ඒකේ අරටුවක් ශක්තිමත් අරටුවක් තමයි අර මඩේ හිටගෙන ඉන්න වගේ. ඉන්ද්‍ර කීලයක් එන්න ප්‍රශ්නයක් හිතන්න නැතුව බොහොම හොඳට සැහැල්ලු සිතකින් ඒ දේ සිද්ධ කරනවා. ඒ සමාජයේ සම්මුතිය හැටියට දන් පැන් වෙනවා. ඒ තමන්ට පුළුවන් ආකාරයට අසල්වැසියන්ගේ ඕනෑ පැක්කම් වලට ඒ කටයුතු කරනවා. ඥාතින්ගේ යුතුයකම් කොටස බොහොම හොඳට විස්තර කරනවා. තමන්ගේ දරුවන්ගේ යුතුයකම් කොටස මවක් හැටියට පියා හැටියට ඉෂ්ට කරනවා. මොකද දේවතාවෙක් වගේ. මේ අපේ පියාණන් වහන්සේ, මේගේ මෑණියන් වහන්සේ වගේ. ඒ තැන් වලට තමන්ගේ ඥාති සම්බන්ධකම් පවත්වාගෙන එන අයත් එන්නේ. තමන්ගේ ආභාවයට දරුවන් ආභාව කරගන්නේ ඒ අය ඒ වගේම බෝසත් ගතිකවුන් කියන අය. දැන් මේ අපේ මේ මහත්මයා මට ආරාධනා කරපු මහත්මයා ඒ වගේ බෝසත් ගතිකවුන් කියන කෙනෙක්. හරිම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නේ. මාන්නේ කියන එකක් නැහැ. මොකද මාන්නේ ඇති වෙනවා නම් අපිට මේ ගමන යන්න බෑ. එහෙම නෙවෙයි මේ මහත්මයා. බොහොම සරල ජීවිතයක් කාටත් හිතසුව පිණිස තමන්ගේ කෙරෙන්න තියෙන යුතුයකම් කොටස බොහොම ප්‍රභාෂණතාවයෙන් කරනවා. ආයි නැවත වරක් ඒකට වරප්‍රසාද බලාපොරොත්තු වෙන්නේ. මේක තමයි අපි පුරුදු වෙන්න ඕන පිටුතුනේ. මේ දේ අපි ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපිට හැම විටම සුවපත්තිතකින් කටයුතු කරනකොට අන්න තතෝනම් සුඛමං වේති ඡායාවර්ණ පායිනි. තමන්ගේ සෙවණැල්ලෙන් තමන් කරපු කුසලය තමන්ගේ නිවන් මඟ හෙළිපෙහෙළි කරන කල්යාණ මිත්‍රය හැටියට තමන් ඉන්න. ඕක නිදන් තියෙන්නේ. වෙන මොනවත් අපිට තියෙනවද? දැන් අපි මේ ඔක්කොම මේ අම්මා දාලා කියන හැටි මේ ගෙවල් වලම දරුවෝ දාලා කියන හැටි යනවා. මේව ජලයෙන් විනාශ වෙන්නේ නැද්ද? විනාශ වෙනවා. නේ? භෞතික සම්පත් සවිඥානික මේ අපි පව මතකනේ සුනාමියක් ඇවිල්ලා මොකද උනේ? නේ? එක් මොහොතකින් විනාශ කරා නේද ජල රක්ෂ. ගින්නෙන් විනාශ වෙන්නේ නැද්ද මේවා පිටුතුනේ? විනාශ වෙනවා. වරුන්ට ගන්න පුළුවන්. නමුත් මේ අභ්‍යන්තරයෙන් මා දේශනා කරපු මේ සුවේ කාටත් ගන්න පුළුවන්. ගින්නට විනාශ වෙන්නේ නැහැ.
ජලයට විනාශ නැහැ. හොරුන්ට ගන්න පුළුවන්ද? රජුන්ට ගන්න පුළුවන්ද? නැහැ. මේක ආධ්‍යාත්මිකයි. මේ අභ්‍යන්තරයෙන් ලැබෙන සුවය මිල කරන්න බෑ. මේ ලෝකයේ පුරවල රන් රිදී මුතු මැණි මොන පරිවාර සම්පත් තිබුණත් ඒ ඔක්කොම తాවකාලිකයි. මතක නේද මේ ඊපෙරේදා අපේ හොඳ පින්වත් උපාසක මාතාවක් නැති වුණා. කවුද? සෝමායි එක දවසයි තිබ්බේ. අරන් ගියා යනකොට මොන ආදර්ශයක් අපට. එහෙනම් අපි මොකක්ද කරන්න ඕන? අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ බුදු පිළිවෙත හැර අපට වෙන සරණක් නැහැ. නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං බරං. ඕක හැමතිස්සෙම දෙවි කරන්න පිටුතුනි. නැත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං බරං. වෙන සරණක් නෑ අපට. බුදුහාමුදුරු ස්වයං බුද්ධියෙන් ආවෝද කරගන්න ධර්මයේ. නැත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං බරං. වෙන සරණක් නෑ පිටුතුනි. සමහර වෙලාවට මහා සංඝරත්නය යම් යම් අඩුපාඩුකම් තිබෙන්න පුළුවන්. ඒ කාලේ තියෙන මහා සංඝ හිටිය භික්ෂුන් වහන්සේලා ඒ කාලේ හිටියා. කෝකාලික කියලා, උදායි කියලා, දබ්බදල්ල කියලා, මෝලියපත් කියලා. ඕගේ භික්ෂුන් වහන්සේලා හිටියා. ඒක රහතන් වහන්සේ කෙනෙක් හිටියා. රහත් වෙලා කතා කරන වසලය කියලා. රහතන් වහන්සේ කෙනෙක් වසලය කියලා කතා කරන්නේ යා. මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරන මෙයාගේ පුරුද්ද සසර පුරුද්ද. හරිද? නිසා මහා සංඝරත්නය තමයි මේ ශාසනය ආරක්ෂා කරන්නේ. නිසා මහා සංඝරත්නය බොහොම ගෞරවයෙන් පිළිඅරගන්න ඕන. මහා සංඝරත්නය වැඳ නමස්කාර කරන්න ඕන. කිරි කලයක් දොවලා ඒ කිරි කලයට ගොඹ බින්දුවක් දැම්මම මුළු කිරි කලෙමයි කරන්නේ. නිසා එක්කෙනෙක් යම් අඩුපාඩුකමක් නිසා මුළු මහා සංඝරත්නයම ඒ විදිහට හිතන්නේ පාපිකුතුනි. මහා සංඝරත්නය අපට කවුරුත් එක්ක අපි බුදුහාමුදුරන්ගේ බුදු සරණ ගිය ඒ ශ්‍රාවකයෝ නිසා තමයි අපි මේ ශාසනයේ මේ දහම් පිටක් අපි අහන්නේ. ඒ නිසා අපේ මහා සංඝරත්නය අපට උතුම්. මහා සංඝරත්නය අපට අවශ්‍යයි. අපේ දරුවන් සමගට ගන්න. ඒ නිසා අඩුපාඩුකම් නැත්තේ නෑ. නිවන් අවබෝධ කරගන්න තාකල් මේ දේශනා කරන මා ඇතුළු ඔය ඇත්තන්ගේ අඩුපාඩුකම් තියෙනවා. අපට කිසි කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න බෑ පිටුතුනි. බුදු කෙනෙක්, පසේ බුදු කෙනෙක්, මහරහත් කෙනෙක් පමණයි නික්ලේශී ඉන් විහා ඉන්න අපි කවුරුත් කෙලෙස් මාර්ගයේ තොණ්ඩුවේ ඉන්නේ. මේක තමයි යථාර්ථය. නිසා මේ හැම දෙයක්ම තමා විසින්ම දැක දැන අවබෝධ කරගෙන තමන් හැම විටම ඒ පිළිවෙත අනුගමනය කරනවා නම් බොහොම හොඳට තමන්ගේ ඒ මේ ශරීර පූර්ව කවදා හෝ දවසක විනාශ භාවයටපත් වෙනවා. මේක ජලයෙන් විනාශ වෙන්න පුළුවන් සමහර නේද කියන්නේ නැහැ. සමහර පාරේ යනකොට හුස්ම ටික යන්න පුළුවන්. සමහරට කැමරේක කකා ඉන්න හුස්ම ටික යන්න පුළුවන්. සමහර නිදිහාන හුස්ම ටික යන්න පුළුවන්. මේ ක්‍රමවේදය තුල ඉන්නවා නම් ඒ හැම දෙයක්ම ඉදිරියේදී තමන් මරණානුසුත භාවනාව, පිළිකුල් භාවනාව, බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය මේවා ඔක්කොම වඩලා තියෙන්නේ සතර ඉරියව්වකදීම තමන් ප්‍රභාෂර විදියට ඒ හැම දෙයකටම මුහුණ දෙන්න පුළුවන් ශක්තිය මතු කරගෙන ඒ අවස්ථාවේ තමන්ට පුළුවන් තමාට සුදුසු තැන තමා බලාපොරොත්තුවක් එතන නැහැ එකක් අත්හැරලා ඒ තමන්ට සුදුසු තැන ලැබෙනවා. තමන් බලාපොරොත්තු නොවුණා දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන් සමහර වෙලාවට. වපුරුපු තරමට තමයි අස්වැන්න ලැබෙන්නේ නේද? ඒක තමයි සරු අස්වැන්න නෙලා ගත්තොත් ඒක සරු අස්වැන්න නෙලා ගන්න ඒ ක්‍රමවේදය මේකත් ඒව මේක තමයි ආධ්‍යාත්මික සරු අස්වැන්න. අභ්‍යන්තරින් ලැබෙන සමස්වැන්න. මේක නෙලා ගන්න පුළුවන් නම් මේක තමාගේ විමුක්තිය තමා තුළින්ම මතු කරගන්නත් වෙනවා. ඒ නිසා මේක වැඩි ධර්ම දේශනාව දික් කරන්න බෑ. 8:10 වෙලා අපි මේ උතුම් දහම් බිම තුලින් මේ අත්ංගේ මනස සුවපත් වුණා නම් ඒ
තමයි මා ගත්ත උත්සාහය ප්‍රතිඵලය වෙන්නේ. එහෙම නැත්නම් මම ගත්ත උත්සාහය හරියට ගඟට ඉන් කැපුවා වගේ. මට මනස සුවපත් කරන දේශනාවක් මිසක් සම්මුති දේශනාවල් මට සිද්ධ කරන්න මගේ බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව මට හිත පහළ වෙන්නේ නැහැ. මම පරමාර්ථ පැත්ත තුළින් බොහොම සැහැල්ලු විදියට තේරුම් බේරුම් යන විදිහට මේ එක්කන්ට බුදු පණිවිඩය තුළින් දහම් බිලක් දේශනා කළා. මේ ධර්මයේ තුළින් මේ එක්කන්ගේ ඒ සසර ගමන කෙටි කරගන්න බුදුපසේ මහරහතන් වහන්සේලා නිමිසෙන් ජීවදාල ඒ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගෙන උතුම් නිවන සාක්ෂාත් කරගන්න ඒ වාසනාව වේවා. හොඳයි අපි උතුම් පින්කම සිද්ධ කරලා නිවනටපත් වුණා. සබ්බදානං ධම්මදානං චිනාති සියලු දානයන් පරදවලා ජය ගන්න දානය තමයි ඉහළම දානය තමයි ධර්ම දානය. මේ නිවසේ ඒ ධර්ම දානය සිද්ධ කළේ අපේ පින්වත් මෑණියන් වහන්සේ වෙනුවෙන්. දැන් අද මේ ඇත්තන් එක්කම තවත් පිරිසක් බණ ඇහුවා. හැබැයි මේගොල්ලන්ට නම් පේන්නේ නැහැ. නොපෙනෙන ඇත්තෝ පිරිසක් ආව සාදුකාර දෙමින් බණ අහන්න. සාදු සාදු සාදුකාර දෙමින් දැන් පින් මොදන් වෙන සෑදී පැහැදී සිටිනවා. සදෙව්ලොවට අධිපති සක්‍රයන් වහන්සේ ප්‍රමුඛ දසරාට විරෝධ විරෝපාක්ෂ වෛශ්‍රයන් සතරවරන් දිවි හාමුදුරන් වහන්සේලා සියලු දිව්‍ය ලෝකවල දිවි රාජෝත්මයන් වහන්සේලා සියලු බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේලා සියලු විමාන තථාගත ගම්නියම් ගම් වනපෙත් භූමි ප්‍රදේශ පූජනීය ස්ථානයන් ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ මහා විෂ්ණු විරාජෝත්මයන් වහන්සේ ඇතුළු කතරගම ස්කන්ධ කුමාර විරාජෝත්මයන් වහන්සේ ඇතුළු ඊශ්වර විරාජෝත්මයන් වහන්සේ ඇතුළු නාරද විරාජෝත්මයන් වහන්සේ ඇතුළු ඒ කල්යාණ රාජ මහා විහාරයේ ආධිපත්‍ය උසලන්නා වූ විභීෂණ විරාජෝත්මයන් වහන්සේ ඇතුළු මණිහත්ති විරාජෝත්මයන් වහන්සේ ඇතුළු ඒ අෂ්ටඵල දෙහිස්ඵල බෝසත්තුන් වහන්සේලා ආරක්ෂා කරන්නා වූ ඒ කළු බණ්ඩාර දේවතාවුන් වහන්සේ මෙන්ම සියලු පූජනීය ස්ථානයන් සියලු චෛත්‍ය රාජයන් වහන්සේලා ආරක්ෂා කරන ඒ පින් කැමැති පින් බලාපොරොත්තු වෙනා පාරමිතා දම් පුරනා සියලුම දෙවි සංඝයා සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන සෑදී පැහැදී සිටිනවා. ඒ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගනිත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමහා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දෙන දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ඉත්තාවචාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවචාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ නාගා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවචාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ බුද්ධා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවචාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හොඳයි. දෙවිගොල්ලෝ සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරගත්තා. දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ නිවසට මේ භූමියට මේ පළාතට ලැබෙනවයි කාන්තයි. කිසිවෙකුට කරදරයක් හිරිහැරයක් වෙන්නේ නැහැ. හැම දිනාටම තුරුණුවන්ගේ සරණ යන උපාසක උපාසිකාවන් හැටියට දෙවියෝ ආශිර්වාද කරනවා. දිවකම් උඩු වෙලා දේව සමාගමේ සාකච්ඡාවට බඳුන් වෙලා සියලු දහපත සිත සාන්තිය සලසලා තව තවත් කුසල් දහම් සිද්ධ කරන්න දෙවියෝ ආරක්ෂාව සලසා දෙත්වා කියලා සාදුකාරය